right ඔව් කියන්න ඕන එනවා කියලා කියන්න ඕන හරි හරි okay බෝඩ් එකේ පේනව නේද ඔව් සර් right හරි okay හරි හොඳයි දුවලා පුතාලා එතකොට අපි තුන්වෙනි පාඩම ඉවර කරලා ගිය සතියේ මම දැම්මු අර ටියුට් එක කරා right මම වෙනමම දැම්මනේ ඒකක ඇගීමක් කියලා ඒකක ඇගීම අපි ගිය ඉරිදා ඒක සම්පූර්ණ කරා ඒකේ තිබුණු ප්‍රශ්න ඔක්කොම අපි සාකච්ඡා කරා right මට ඒක රෙකෝඩ් එක මේ දාන්න බැරුණා අද අපි සාකච්ඡා කරන්නේ එතකොට පොතේ අභ්‍යාසය කරන්න තියෙනවා right පොතේ අභ්‍යාස අපි කරේ නෑනේ ඊට පස්සේ මම අර දුන්න නිබන්ධනේ නේ කියන්නේ පාඩමේ තියෙන කොටසේ අග ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ටික සාකච්ඡා කරන්න තියෙනවා right ඊට පස්සේ ඒ ටික සාකච්ඡා කරාට පස්සේ මේ සම්පූර්ණ අංග සම්පූර්ණ විදිහට අපි එතකොට නේද මේ පාඩම අංග සම්පූර්ණ එතකොට අපි ඉවර කරනවා right ඊට පස්සේ තමයි අපි හතරවෙනි පාඩමට යන්නේ හතරවෙනි පාඩම එතකොට අපිට ඉරිදා පටන් ගන්න පුළුවන් right okay එතකොට ඒකේ ප්‍රශ්න ටික ඔයාලා කරලා තියෙන්නේ උත්තර ලියලා තියෙන්නේ හරි මම උදේත් මැසේජ් එකක් දැම්මා මතක් කරන්න ඒ ටික කරලා තියන්න කියලා හරිද හොඳයි එහෙමනම් අපි ඉස්සල්ලාම ටියුට් එකේනේ නිබන්ධනයේ තියෙන අග ටික අපි සාකච්ඡා කරලා යමු පුතාලා ඒ ටික අනිවාර්යයෙන්ම ඔයාලා කරලා තියෙන්න ඕන රයිට් ඔයාලා කරලා නැත්නම් මම කරන එක විතරක් පොතේ ලියා ගන්නවා නම් ඒක අසාර්ථකයි හරිද ඒකෙන්ද මම මැසේජ් එකක් දාලායි තිබුණේ ඒක කරන්නත් කියලා මම ඉරිදාත් කිව්වා ඒ ටික කරලා තියන්න කියලා පන්තියේ සාකච්ඡා කරනවා කියලා. හරි? හරි. හොඳයි අපි එහෙමනම් යමු ටියුට් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු නේ. මෙතන. පහත සංයෝගවල සූත්‍ර ලියන්න right sodium chloride ජලය carbon dioxide සහ calcium chloride සූත්‍ර ලියන්න කියලා තියෙන්නේ නේ හරි එතකොට රසායනික සූත්‍ර ලියනකොට අපි මුලින්ම නේද ඔයාලා දැනටමත් දන්නවනේ හරි sodium chloride නේ එතකොට මෙයාගේ සංයුජිතාවය ධන 1යි මෙයාගේ සංයුජිතාවය ඍණ 1යි නේ right ඒ කියන්නේ මෙයාගේ සංයුජිතාවය 1යි මෙයාගේ සංයුජිතාවයත් 1යි right එතකොට අපි මේ දෙක මෙහෙම මාරු කරලානේ ලියන්නේ නේද මෙයාගේ සංයුජිතාවය ලියනවා මෙයාගේ යටි එතකොට 1යිනේ එකෙන් අපි ලියන්නේ නැහැ නේ මෙතනත් එක තේරින්ද අපි ලියන්නේ නැහැ right මේක ඉතාමත්ම සරලයි නේ sodium chloride ඊට පස්සේ ඊළඟ එකේ ජලය H2O නේ ඒක කොහොමද ලියන්නේ අපි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් right හයිඩ්‍රජන් සහ ඔක්සිජන් රසායනික සූත්‍රය right එතකොට මෙතෙන්දී හරි මෙතෙන්දී නම් පුතාලා කෙලින්ම මේකේ ඇත්තටම දෙකක් සම්බන්ධ වෙනවා නේ right ඒ කියන්නේ මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා right හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. එතකොට මෙයාගේ සංයුජිතාවයත් 1යි, මෙයාගේ සංයුජිතාවයත් 1යි, මෙයාගේ සංයුජිතාවය 2යි. right? මෙයාගේ සංයුජිතාවය 2යි නේ. right? එතකොට කොහොමද ලියන්නේ? right? එතකොට මෙයාගේ සංයුජිතාවය 1යි. මෙතන ධන 1නේ. මෙයාගේ සංයුජිතාවය 2යි නේ. ඇත්තටම ඍණ 2යි. එයාගේ සංයුජිතාවය ඍණ 2යි නේ. right? ඔන්න මේ දෙක ලියුවා. හරි? කොහොම එතකොට මේ දෙක ලියනවා මේක යට right ඔක්සිජන් නේ ඔක්සිජන් යටතේ එක ලියන්නේ එතකොට අපි එකක් තියෙන ඉඳන් අපි ලියන්නේ නැහැ එකක් තියෙන ඉඳන් ලියන්නේ නැහැ H2O හරි ඊළඟ එක මොකද්ද කාබන් ඩයොක්සයිඩ් නේ කාබන් ඩයොක්සයිඩ් කාබන් වල සංයුජතාවය කීයද 4යි ඔක්සිජන් වල සංයුජතාවය 2යි නේ ඇත්තටම ඍණ 2යි ඉතින් ඍණ අපි ලියන්නේ නැහැ right එතකොට මෙයා ලිව්වා මෙයාගේ යටින් මේ 4 ලිව්වා මෙයාගේ යටින් නේ ඒකල කියන්නේ C2 right C2 or
4 කියලා නෙන්නේ. C2O4 කියලා එන්නේ. ඒ වුණාට අපි මේක මෙහෙම තියන්නේ නෑනේ. මේක මෙහෙම තියන්නේ නෑ. මොකද මේක බෙදෙනවානේ. 4 මේකෙන් බෙදෙනවා. right? ඒකෙන්ද අපි මේක තියන්නේ කොහොමද ඇත්තටම? CO2 right? දෙක දෙකෙන් බෙදෙනවා 1යි 4 දෙකෙන් බෙදපුවාම 2යි. ඕගොම තමයි එන්නේ CO2 right? ඊළඟට මොකද්ද? කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් නේ. එතකොට කැල්සියම් වල සංයුජතාවය 2යි. ක්ලෝරින් වල සංයුජතාවය 1යි. right? හරි? ඇත්තටම ක්ලෝරින් වලට සංයුජතාවයන් දෙකක් තියෙනවා. හරිද? ක්ලෝරින් වලට සංයුජතාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි 7 අනිත් එක තමයි 1. right? අනිත් එක තමයි 1. හරි? නමුත් මේ වගේ සංයෝගයක් හදද්දී කැල්සියම් එක්ක හදනකොට එයාගේ සංයුජතාවය එක තමයි එතෙන්දි භාවිතා වෙන්නේ. right? එතකොට මෙයා මෙතෙන්ට යනවා මෙයා මෙතෙන්ට යනවා නේ. එතකොට CaCl දෙක මේක යටින් දිනනවා. කැල්සියම් ක්ලෝරයිඩ්. right? එතකොට ඔන්න ඕක තමයි ඒ හතරේ අපි රසායනික සූත්‍ර ලියන්නේ. right? ඔයාලා බලන්න ලියලා තියෙනවද? හරිනම් හරි දාගන්න, වැරදි නම් ඒක හරියට ලියා ගන්න. right? හරිද ඒ ටික? හරි සර්. right. හොඳයි අපි එමන යමු ඊළඟ ප්‍රශ්නෙට. තව තියෙනවානේ සෝඩියම් ඔක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ්. right? තව ලියන්න තියෙනවානේ. දැන් මගේ ළඟ ඇත්තටම මේ ටියුට් එක මගේ අතේ නෑ මේ ස්ක්‍රීන් එකේ තමයි තියෙන්නේ. හරි ඒකින්ද මම එතන මේ ටික ලියාගෙන ඉන්නම් නිකන් පැත්තකින්. සෝඩියම් ඔක්සයිඩ් නේ. සෝඩියම් ඔක්සයිඩ් අනිත් එක මොකද්ද? කැල්සියම් ඔක්සයිඩ්. අනිත් එක මැග්නීසියම් නයිට්‍රේට්. කොහොමද තියෙන්නේ රයිට් අපි හරියට ලියමුකෝ. හරි. අනිත් එක පොටෑසියම් ක්ලෝරයිඩ් නේ. හරි. right. එතකොට සෝඩියම් ඔක්සයිඩ් කොහොමද ලියන්නේ? සෝඩියම් පරමාණුවයි ඔක්සිජන් පරමාණුවයි නේ. සෝඩියම් පරමාණු ඔක්සිජන් පරමාණුයි සෝඩියම් වල සංයුජතාවය කීයද? 1යි. ඔක්සිජන් වල සංයුජතාවය 2යි නේ. right. එතකොට මෙයා මේක යටින් ලිව්වා මෙයා මේක යටින් ලිව්වා. ඒක කියන්නේ Na මෙතන 2O නේ. Na2O sodium oxide. right? calcium oxide CaO. calcium වල සංයුජතාවය 2යි ඔක්සිජන් වල 2යි. right? එතකොට කොහොමද එන්නේ? කැල්සියම් වලත් 2යි ඔක්සිජන් වලත් 2යි. එතකොට මේ දෙකෙන් මේක බෙදෙනවනේ නේ. මෙහෙම තියන්නේ නැහැ. ඒකෙන්ද අපි කැල්සියම් ඔක්සයිඩ් කියලා තමයි ලියන්නේ. right? CaO කියලා තමයි ලියන්නේ. right? ඊට පස්සේ බලමු මැග්නීසියම් නයිට්‍රේට් නේ. මැග්නීසියම් නයිට්‍රේට් මෙතන සංයුජතාවය ඇත්තටම මේක බහුපරමාණුක අයනයක් නේ. නයිට්‍රේට් කියලා කියන්නේ බහුපරමාණුක අයනයක්. හරි? හරිද? නයිට්‍රේට් කියලා කියන්නේ බහුපරමාණුක අයනයක්. අයනයක් නේ. ඒතර මේ අයනේ සම්පූර්ණම සංයුජතාවය ඍණ 1යි. right? මේ සෙට් එකේම සංයුජතාවය තමයි ඇත්තටම ඍණ 1 වෙන්නේ. හරි? ඒතර මෙයා මැග්නීසියම් වල සංයුජතාවය 2යි. ඒතර මෙයාගේ සංයුජතාවය 1යි. sorry 1යි නේ. right? එතකොට මෙයා මෙතෙන්ට යනවා මෙයා මෙතෙන්ට යනවා නේ. right. එතකොට මැග්නීසියම් නයිට්‍රේට් මේ සෙට් එකම right මේ දෙක වැටෙන්නේ මේ සෙට් එකටම. ඒකෙන්ද ඒක අපි වරහන් කරනවා. වරහන් කළා දෙක එළියෙන් තමයි ලියන්නේ.
right දෙක එළියෙන් තමයි ලියන්නේ magnesium nitrate හරි ඊළඟ මොනවද තියෙන්නේ හරි නේද මේක ලියාගන්න මෙන්න මේ වගේ වනේ විශේෂයෙන්ම බහුපරමාණුක අයන ඛණ්ඩ නේ අපි කියන්නේ මේ මොකද්ද බහුපරමාණුක අයන එහෙම නැත්නම් අයන ඛණ්ඩක කියලාත් කියනවා අයන ඛණ්ඩක වල එහෙම සංයුජතාවයන් ඔයාලා ඒක පොඩ්ඩක් ලියලාම තමයි ඉතින් ප්‍රැක්ටිස් වෙන්න වෙන්නේ හරි හරිද මේක ලියා ගන්නකො හරි සර්. මම එන මකනවා හා සර්. කවුරු ලියා ගන්න ඉන්නවනම් කියන්න මට කතා කරන්න ඕන අද අලුතෙන් සම්බන්ධ වුණ දුවද පුතාද කියන එක මම දන්නේ නැහැ හරියටම හරිද මෙහෙම මේ පාඩමේ රෙකෝඩ් එක තියෙනවා මම රෙකෝඩ්ස් ටික එවන්නම් මුලින් ඉඳලම තියෙනවා රයිට් පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම රෙකෝඩ්ස් තියෙනවා ඒ හැම එකකම ටියුට් ඩිස්කෂන් එකකුත් තියෙනවා එතකොට ඒක දැන් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ අඩුම තරමේ දවසකට රෙකෝඩ්ස් දෙක ගානක් බලලා මාසයක් ඇතුළත වගේ මේ පාඩම් ටික සම්පූර්ණ කරගන්න. රයිට්? අය මේ ක්ලාස් එකේ ආවා වගේ තමයි රෙකෝඩ්ස් ටික සම්පූර්ණයෙන්ම තියෙනවා. හරි? ඒ ටික බලලා නෝට් ටිකත් එක්ක අරගෙන මම PDF ටික දාන්නම් මට මැසේජ් එකක් දාන්න. PDF ටික මම එවන්නම්. ඒක print out එක අරගෙන මේ දවස්වල නිවාඩුවේ හින්දා ඒ පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. හරි සර්. හරි ඊළඟ එක බලමු. calcium oxide magnesium හත්වෙනි එක පුතේ තියෙන magnesium හරිනේ ඒක හරි right ඊළඟට potassium chloride ඒක කොහොමද potassium chloride නේ potassium වල සංයුජතාවය එකයි chlorine වල සංයුජතාවයත් එකයි right මතක තියාගන්න මෙයාට සංයුජතාවයන් දෙකක් තියෙනවා 7 සහ 1 නමුත් ආවර්තිතව වගේ පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යත් එක්ක සංයෝග සෑදීමේදී ගොඩක් දුරට මෙයාගේ සංයුජතාවය එක අවස්ථාව තමයි සම්බන්ධ වෙන්නේ right එතකොට මේ දෙක මාරු කරලා ලියුවාම එකේ ඇත්තටම වෙනසක් වෙන්නේ නැහැ නේ වෙනසක් වෙන්නේ නැහැ KCl ම තමයි හරි potassium chloride right අපි ඔක මේ කලින් කරානේ පුතාලා නේ මම මේ උඩට ගිහිල්ලා න්යාය කරලා තියෙන්නේ ආයෙත් තියෙනවානේ 6 වෙනි එක පහත සංයෝගවල සූත්‍ර ලියන්න sodium carbonate magnesium nitrate right sodium carbonate නේද එතකොට සෝඩියම් වල සංයුජතාවය එකයි මේ කාබනේට් කියලා කියන්නේ මෙතන ඇත්තටම CO2 CO3 ඍණ 2 right බහුපරමාණුක අයනයක් එතකොට මේ සම්පූර්ණ මේ සෙට් එකේම සංයුජතාවය තමයි ඍණ 2 වෙන්නේ නේ right කියන්නේ යාගේ සංයුජතාවය 2යි හරි කොහොම ලියපුවාම sodium to CO3 sodium 2 CO3 magnesium nitrate ඊළඟ එක නේ magnesium nitrate මෙයාගේ නේ මෙයත් බහුපරමාණුක අයනයක් right මෙයත් බහුපරමාණුක අයනයක් එයාගේ සංයුජතාවය ඍණ 1යි right එයාගේ සංයුජතාවය ඍණ 1යි right එතකොට එතනත්
මෙයාගේ සංයුජතාවය 2යි මෙයාගේ 1යි නේ අපි ඒතකොට මාරු කරලා ලියුවොත් එහෙම හරි NO3 මේ සෙට් එකටම තමයි මේ දෙක වැටෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් ඊළඟ මොකක්ද තියෙන්නේ ඇමෝනියම් ෆොස්ෆේට් නේ ඇමෝනියම් NH4 ධන එයත් බහුපරමාණුක අයනයක් right ඇමෝනියම් කියන්නේ බහුපරමාණුක අයනයක් ඊළඟට ෆොස්ෆේට් PO3 PO4 ඍණ 3 right PO4 ඍණ 3 හරිද එතකොට මෙයත් බහුපරමාණුක අයනයක් හරි එතකොට මෙයාගේ සංයුජතාවය 1යි මෙයාගේ සංයුජතාවය 3යි නේ මේ ඒක තමයි මේ තියෙන්නේ right එතකොට මේ තුන ලියන්න ඕන මේ සෙට් එක යටින් මේ එක ලියන්න ඕන මේ සෙට් එක යටින් නේ right එතකොට ඇමෝනියම් එතකොට වරහන් කරලා ලියන්න ඕන right වරහන් කරලා දැන් මෙතන 3 යනවා මෙතෙන්ද නේ ඔන්න 3 ඊට පස්සේ ෆොස්ෆේට් යට එකයිනේ යන්නේ ඒකින්ද අපි ඒක වරහන් කරන්න අවශ්‍ය නැහැ එක තියෙන හින්දා ඇමෝනියම් ෆොස්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ ඊළඟ එක භස්මයක් නේ සෝඩියම් හයිඩ්‍රොක්සි එතකොට මෙයත් නේ මෙයත් බහුපරමාණුක අයනයක් එයාගේ සංයුජතාවය ඍණ 1යි right ඍණ 1යි එතකොට මෙයාගේ සංයුජතාවය 1යි මෙයාගේ සංයුජතාවයත් 1යි right එතකොට මෙයා මේක යටින් ලිව්වා මෙයා මේක යටින් ලිව්වා එන්නේ කීයද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි අර බහුපරමාණුක අයන ඛණ්ඩ ටික පුතාලා ඔයාලා ලියලා ඉල්ල ප්‍රැක්ටිස් වෙන්න ඕනේ නේ. ඔයාලගේ දැන් පොතේ තියෙනවානේ කීපයක් නේද? ඇමෝනියම් කියලා තියෙනවා. හයිඩ්‍රෝනියම් කියලා තියෙනවානේ. ඒ ටික ලියලා කටුකොළ නේද? කටු වැඩ කරන්න ඕනේ නිතරම. හරිද මේක? හරි නේද? හරි සර්. right අපි එන ඊළඟට. ආයෙත් තියෙන ඔන්න රසායනික සූත්‍ර ලියා දක්වන්න. right මේ ටික කරා කියලා කියන්නේ හොඳටම මේ ටික ඔයාලගේ ඔළුවට යනවා ඈ. මොකද ගොඩාක් ඔය ටියුට් එකේ මම දීලා තියෙන මේ වගේව ලියන්න. මේකින්ද දීලා තියෙන වැඩ ටික කරන්න ඕන. right. එක මොකක්ද තියෙන්නේ? මැග්නීසියම් ඔක්සයිඩ්. right. මම ඒක ස්ක්‍රීන් එකට දාන්න right. එක මැග්නීසියම් ඔක්සයිඩ් නේ. අපි මේක ලිව්වා නේ කලින් මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් වල 2යි ඔක්සිජන් වලත් 2යි. right. එතකොට මෙහෙම තිබ්බම කොහොමත් ඒකේ ඉන්නේ ඔන්න ওই විදිහටම තමයි. මැග්නීසියම් ඔක්සයිඩ්. ඊළඟට 2 මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් නේ. එතකොට මෙයාගේ 1යි sorry මෙයාගේ 2යි මෙයාගේ 1යි. ඒක කොහොමද දෙන්නේ එතකොට? මැග්නීසියම් ක්ලෝරයිඩ්. තුන්වෙනි එක සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. එතකොට අන්න මෙයා බහුපරමාණු කායනයක්. එයාගේ සංයුජතාවය ඍණ 2යි මෙතන. right එයාගේ සංයුජතාවය ඍණ 2යි. එතකොට මෙයාගේ 1යි මෙයාගේ 2යි. නේ කොහොමද දෙන්නේ එතකොට? NO2 CO3 right. හතර මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. හතරවෙනි එක. කාබන් ඩයොක්සයිඩ් නේ. කාබන් වල 4යි
ඔක්සිජන් වල දෙකයි නේ මේක මම ඉස්සලත් කරා මේක right ඉස්සලත් මේක කරා එතකොට නේ එතකොට මේ දෙක මෙතෙන් යනවා මේ හතර ඔක්සිජන් යටින් යනවා එතකොට දැන් මේක මෙහෙම තියන්නේ නැහැ මේක සුළු කරන්න ඕනේ right සුළු කරපුවාම මෙයා එකයි මෙයාට දෙකයි නේ CO2 ඊළඟ මොකද්ද පස්වෙනි එක magnesium sulfate right magnesium sulfate අන්න sulfate කියන්නේ බහුපරමාණු ආයනයක් සංයුතිතාවයේ ඍණ දෙකයි right ඒතර මෙයාගේ දෙකයි මෙයාගේ දෙකයි නේ ඒකල කියන්නේ ඒක අපිට ලියන්න වෙන්නේ ඔන්න ඔහොමම තමයි magnesium sulfate ඊළඟ එක මොකද්ද aluminium oxide නේ aluminium oxide aluminium oxygen aluminium කියලා කියන්නේ තුන්වන කාණ්ඩයේ තියෙන්නේ එයාගේ සංයුතිතාවය කින්ද 3යි oxygen වල සංයුතිතාවය මෙතන 2යි නේ oxygen වලටත් සංයුතිතාවයන් දෙකක් තියෙනවා නේ oxygen වලට සංයුතිතාවයන් දෙකක් තියෙනවා එකක් තමයි 2 අනිත් එක තමයි 6 right මෙතෙන්දි මෙයාගේ 2 තමයි ක්‍රියා කරන්නේ right බෝඩ් එක පේනවද යටින් ඊට ඕන මම ඒක මෙතනින් ලියන්නම් ඈ බෝඩ් එක මම දන්නේ නැහැ පේනවද කියලා right Al2O3 right Al2O3 මෙයා මෙතන aluminium oxide හත්වෙනි එක මොකද්ද calcium phosphate නේ calcium phosphate 6 ඔව් මේක 6 ඊළඟ එක 7 නේ calcium phosphate CaPO4 ඍණ 3 right तर මෙයත් බහුපරමාණුක අයන කණ්ඩයක් නේ එතකොට මෙයාගේ සංයුතිතාවය 2යි මෙයා දෙවෙනි කාණ්ඩේනේ තියෙන්නේ ඉතින් එයාගේ සංයුතිතාවය 2යි මෙතන 3යි සංයුතිතාවය නේ මෙයා මෙතෙන් යනවා මෙයා මෙතෙන් යනවා කැල්සියම් මේක PO4 වරහන් කරලා ලියන්න ඕනේ මේ සෙට් එකටම තමයි මේ දෙක එන්නේ ඉතින් පිටින් වරහන් පිටින් දෙක දැම්මා කැල්සියම් පොඩ එන්නේ ඔව් මේ තුන යනවා මෙතෙන්ද නේ right එතකොට මේ දෙක මෙතෙන් යනවා ඔන්න කැල්සියම් ෆොස්ෆේට් ඊළඟ මොකක්ද තියෙන්නේ carbon sulfide නේ carbon sulfide කියන පුතාලා S ඍණ 2 right sulfide කියලා කියන්නේ S ඍණ 2 හරි අයන අයනයක් right එතකොට මෙයාගේ සංයුතිතාවය 4යි මෙයාගේ සංයුතිතාවය 2යි right ඇත්තටම කාබන් sulfur right එතකොට sulfur මෙතන මෙයාගේ සංයුතිතාවය 2යි මෙයාගේ 4යි නේ එතකොට කොහොමද එන්නේ C 2යි S 4යි ඔහොමනේ ඉන්න ඕනේ right එතකොට මෙයා මෙහෙම තියන්නේ නැහැ නේ කොහොමද තියන්නේ CS2 නේ හරිද ඒ ටික right ලියාගත්තද ඔව් සර් එහෙනම් මකනවා right ඊට පස්සේ
ඊට පස්සේ ඇලුමිනියම් නයිට්‍රේට් නේ ඇලුමිනියම් නයිට්‍රේට් ඇලුමිනියම් නේ තුන්වන කාණ්ඩයේ තියෙන්නේ එකින් දෙයක් සංයුතිතාවයේ 3යි නයිට්‍රේට් කියලා කියන්නේ NO3 ඍණ 2 right nitrate මෙතන ඍණ right ඍණ එකක් එන්නේ සංයුතිතාවය right එකක් එන්නේ එතකොට මෙයාගේ එකයි නේ right එතකොට Al right මෙයා මෙතෙන්ට යනවා මෙයා මෙතෙන්ට යනවා නේ Al NO3 වරහන් කරලා 3 aluminium nitrate right හරිද right ඊළඟ මොකක්ද තියෙන්නේ lithium fluoride නේ එතකොට lithium වල සංයුතිතාවය කීයද එකයි නේ යා පළමු කාණ්ඩේනේ තියෙන්නේ ෆ්ලෝරයිඩ් වල සංයුතිතාවය මෙතෙන්දි එකයි රයිට් මෙයාගේ සංයුතිතාවයන් දෙකක් තියෙනවා නේ 7 සහ 1 කියලා ඒ වුණාට මෙතෙන්දි සම්බන්ධ වෙන්නේ එකයි නේ එතකොට මෙයාගේ කොහොමද එන්නේ ලිතියම් ෆ්ලෝරයිඩ් ඊට පස්සේ potassium permanganate කියලා කියන්නේ MnO4 ඍණ right ඒ කියන්නේ මේකත් බහු පරමාණුක අයනයක් නේ බහු පරමාණුක අයනයක් මෙයාගේ සංයුතිතාවයත් එකයි මෙයා පළමු කාණ්ඩයේ තියෙන්නේ මෙයාගේ සංයුතිතාවයත් එකයි නේ ඒකින්ද අපිට මේක ලියන්න වෙන්නේ කොහොමද KMnO4 potassium permanganate නේ potassium permanganate වලට කියන අනිත් නම මොකද්ද condis right condis කැටක හරි ඊළඟ මොකක්ද තියෙන්නේ ඊළඟ තියෙන්නේ beryllium chloride නේ beryllium chloride तर beryllium ඉන්නේ දෙවෙනි කාණ්ඩයේ ඒකින්ද යාගේ සංයුතිතාවය 2යි chlorine වල මෙතෙන්දි මෙයාගේ සංයුතිතාවය 1යි ගන්න right එතකොට BeCl2 beryllium chloride calcium chromate කියලා කියන්නේ chromate right calcium chromate කියලා කියන්නේ CrO4 ඍණ 2 right CrO4 ඍණ 2 right දැන් මෙතන ඇත්තටම මේ chromate සහ dichromate කියලා දෙකක් තියෙනවානේ right chromate සහ dichromate කියලා දෙකක් තියෙනවා නේ මේක ඇවිල්ලා chromate right දැන් මෙයාගේ සංයුතිතාවය කියන්නේ කැල්සියම් තියෙන දෙවෙනි කාණ්ඩයේ ආවර්තිතාවක් වේ එකින්දාගේ සංයුතිතාවය 2යි මේ අයන කාණ්ඩයේ සංයුතිතාවය 2යි එකින්ද මෙයා මාරු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ එකින්ද කැල්සියම් chromate right ඊළඟට ammonium dichromate එතකොට ammonium NH4 ධන බහු පරමාණු අයන කාණ්ඩය dichromium අන්න Cr2O7 ඍණ 2 එතකොට මෙයා chromate මෙයා dichromate හරි නේ ඒ කියන්නේ මෙතන අතන මේ chromium කියන පරමාණු එකයි මෙතන chromium කියන පරමාණු දෙකක් තියෙනවා ඒක අපි කියන්නේ dichromate කියලා කියන්නේ di කියන්නේ දෙකනේ right හරිද හැබැයි chromate වල සංයුතිතාවය 2යි dichromate වල සංයුතිතාවය ඍණ 2යි ඒක මතක තියාගන්න right එතකොට මෙයාගේ සංයුතිතාවය 1යි මෙයාගේ සංයුතිතාවය 2යි නේ right එතකොට මේක අපි මෙහෙම මාරු කරලා ලිව්වම ammonium set එකටම දාන්න ඕන 2 ඊළඟට
Cr2O7 නේ එකයි නේ තියෙන්නේ කියන වරහන් දාන්න අවශ්‍ය නැහැ ammonium dichromate ඊළඟ මොකක්ද තියෙන්නේ potassium carbonate ඍණ දෙක මෙතන එන්නේ. ඒතර මෙයාගේ සංයුතිතාවය 1යි මෙයාගේ සංයුතිතාවය 2යි නේ. ඒකල කියන්නේ K2CO3. ඔය ටික ලියා ගන්නකො ඔයාලා ලියුවේ නැත්තම්. right? ඒතර රසායනික සංයුතිතාව ලියනකොට මෙන්න මේ අපි ලියන විදිහ පෙන්වන්න නිරූපණය කරන්න. right? අපි සංයුතිතාවයන් මෙහෙම මාරු කරනවා. මේක නම් ඕනේ නැහැ. හරිද? ඔයාලා ලියපුවා හරිද? ලියලා තියෙනව හරිද? වැරදිම නැද්ද කාගේවත්? කතා කරන්නේ නැහැ මේ 10 ඉන්න කට්ටියනේ. උඩට එන්න ඉන්න කට්ටිය කතා කරන්නේ නැහැ. පොඩි උන් නම් කතා කරනවා. රයිට් 6 7 ඉන්නේ උන් එහෙම කෑ ගහනවා. හරි. ඒකට හරි ආසයි හිතෙනවා. රයිට්. අපි යමු ඊළඟට. ඊළඟ මොකක්ද තියෙන්නේ? potassium carbonate. දැන් sodium bicarbonate නේ මේ ටික right. sodium bicarbonate. sodium bicarbonate කියන පුතාලා HCO3 ඍණ. right? HCO3 ඍණ. මේකට තමයි කියන්නේ bicarbonate. හරි. එතකොට මේ කොහොමද හැදෙන්නේ? sodium bicarbonate දෙන්නගෙම සංයුතිතාවයන් 1යි 1යි. ඒකින්ද මේමම තමයි එන්නේ. sodium bicarbonate. right? නේද? carbonate කියලා කියන්නේ CO3 ඍණ 2. bicarbonate කියලා කියන්නේ H එකක් එනවා එතෙන්ද right HOCO3 ඍණ 1 ඍණ 1 right ඒ කියන්නේ මේ ඍණ දෙකෙන් හරිද ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි කියන එකනේ මේ කියන්නේ නේ මේ ඍණ දෙක කියන්නේ මොකද්ද මේ අයනයක ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි right ඒතර මේ දෙකෙන් එකක් H ට දීලා තියෙනවා හයිඩ්‍රජන්ට දීලා තියෙනවා right කියන්නේ H+ අයනයකට ඇත්තටම හරිද හරි ඇත්තටම මෙතන වෙන්නේ right H+ අයනයකට තමයි H+ කියලා කියන්නේ H වල තියෙන ඉලෙක්ට්‍රෝනේ දීලා තියෙන. ඒකට එයාට එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ මේ අයනයට. හරි. එතකොට මෙයාගෙන් තියෙන වැඩි එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දෙනවා. ඒ දීලා තමයි HCO3 කියන එක හැදිලා තියෙන්නේ. එතකොට තව එකක් මෙතන වැඩියෙන් තියෙනවා. right ඒකයි මේ බයිකාබනේට් කියලා කියන්නේ. ඊළඟ මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ඍණ 1යි සංයුතිතාවය. right. ඒතර මෙයාගේ සංයුතිතාවය 2යි මෙයාගේ 1යි. ලිව්වම CaOH2 calcium hydroxide. ඊළඟ sodium nitrate. sodium nitrate. right
sodium NO3 ඍණ NO3 ඍණ right හරි එතකොට මෙයාගේ සංයුජතාවය 1යි මෙයාගේ සංයුජතාවය 1යි ඒකින්දා එතන sodium nitrate ඊළඟ ආයෙත් ammonium phosphate නේ මේක අපි ඉස්සෙල්ලත් ලිව්වා right ඉස්සෙල්ලත් ලිව්වා ammonium මෙතන ධන phosphate PO4 ඍණ 3 නේ එතකොට මෙයාගේ සංයුජතාවය 1යි නේ මේ H 1යි නේ මෙයාගේ සංයුජතාවය 3යි ammonium set එකටම තමයි වරහන දාන්නේ 3 phosphate ammonium phosphate හරි නේද හරි okay right හරි අපි යමු ඉන්න ඊළඟ ප්‍රශ්නෙට මට කියන්න මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් යන්න කලින් හරි එතකොට මෙන්න මේ ප්‍රශ්නේ right මෙන්න මේ වගේ තමයි මොලේ කල්පනා කරන්න ඕන ඈ මෙන්න මේ වගේ ප්‍රශ්නවල right බලන්න ආවර්තිත වගු ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මෙහි මූලද්‍රව්‍ය දක්වා ඇත්තේ සම්මත සංකේත වලින් නොවේ නේ සම්මත සංකේත වලින් නොවේ right එතකොට පුතාලා මෙන්න මේ වගේ එකක් තිබ්බම ඔයාලා පැන්සලෙන් මේකේ සත්‍ය මූලද්‍රව්‍ය ටික ලකුණු කරන්න right මුලින්ම නේ දැන් මේ තියෙන්නේ බොරු යවන්නේ මේ තියෙන්නේ හරි නමුත් මේ ආවර්තිත වගේ තියෙන සත්‍ය ටික පැන්සලෙන් ලකුණු කරන්න. එතකොට උත්තර ලියන්න ලේසි. right එතකොට මෙතන හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, පෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. right අන්න මේ මූලද්‍රව්‍ය ටික දාගන්න. මේ වගේ එකක් කරන්න. ඊට පස්සේ කියන මොකද්ද සංයුජතාව අර්ථ දක්වන්නේ මෙහි සඳහන් කුමන මූලද්‍රව්‍යයට සාපේක්ෂවද කියලා අහනවානේ අපි සංයුජතාවය කියන එක අර්ථ දැක්වීමේදී අපි කරා යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් සංයෝගයක් සෑදීමේදී ලබා ගන්නා හයිඩ්‍රජන් ප්‍රමාණය නේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව හෝ ප්‍රතිස්ථාපනය කරන කියන්නේ පිට කරන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවට අපි කිව්ව මොකද්ද සංයුජතාවය නේ ඒක කියන්නේ සංයෝගයක් සෑදීමේදී ඒ මූලද්‍රව්‍යයට සම්බන්ධ වෙන හයිඩ්‍රජන් පරමාණු right කීයක් හයිඩ්‍රජන් පිටින් ගන්නවාද හයිඩ්‍රජන් පරමාණු එහෙම නැත්නම් ඒ සංයෝගයෙන් තියෙන හයිඩ්‍රජන් කීයක් එළියට දානවද පිට කරනවද right අපි අන්න එහෙම සංයුජතාවයේ අර්ථ දක්වන්නේ නේ right එතන සංයුජතාවයේ අර්ථ දක්වන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා නේ අපි ඉගෙන ගත්තා. එකක් තමයි අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. right එතකොට අවසාන ශක්ති මට්ටමට අපි කිව්වා සංයුජතා කවචය. right පිටම ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටමට අපි කිව්වා සංයුජතා කවචය. එතකොට සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනට අපි කිව්වා මොකද්ද? සංයුජතා ඉලෙක්ට්‍රෝන නේ. right සංයුජතා ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවටත් අපි කිව්වා මොකද්ද සංයුජතාවය නේ right ඒ අනුව තමයි අපි අර ඉස්සලා අර සංයෝග සෑදීමේදී සංයුජතාවය අපි ගත්තේ නේ ඒතකොට පළවෙනි කාණ්ඩය කියලා කියන්නේ මේ මෙතන මේ කාණ්ඩයේ තියෙන හැම මූලද්‍රව්‍යයකම සංයුජතාවය එකයි ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක් විතරයි තියෙන්නේ ඒකින්ද සංයුජතාවය එකයි දෙවෙනි කාණ්ඩය කියන්නේ මේ මූලද්‍රව්‍ය ටිකේ සංයුජතාවය 2යි මෙයාගේ 3යි මෙයාගේ 4යි අන්න මෙයාගේ නේ 5යි. කියන්නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතකොට අන්න මෙයා පෙන්නනවා සංයුජිත අවස්ථාවන් දෙකක්. එකක් තමයි 5 අනිත් එක තමයි 3. right? ඒකල කියන්නේ
ඉලෙක්ට්‍රෝන 3ක් එයාටනේ හයිඩ්‍රජන් පරමාණු 3ක් එයාට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන ඉලෙක්ට්‍රෝන 5ක් සම්බන්ධ කරලා සංයෝග හදාගන්න පුළුවන් නේ. right? ඒකෙන් තමයි මෙතන 5 සහ 3. මෙතන මේ 6 වෙනි ශක්ති මට්ටමනේ. එතන මෙයාගේ සංයුජතාවයෙන් දෙකක් වෙනවා. 6 සහ 2. මෙයාගේ සංයුජතාවයෙන් දෙකක් වෙනවානේ. 7 සහ 1. right? එතන මෙයාලගේ එහෙම නෑනේ. මේගොල්ලෝගේ සංයුජතාවයක් අපි කතා කරන්නේ සංයුජතාවයේ බිඳුවයි කියලා කියන්නේ අපි. right. එතකොට මේකට අනුනේ සංයුජතාවයේ අර්ථ දක්වන්නේ මෙහි සඳහන් කුමන මූලද්‍රව්‍යයට සාපේක්ෂවද? හයිඩ්‍රජන්ට නේද? හයිඩ්‍රජන්ට සාපේක්ෂව. හයිඩ්‍රජන් කොතනද තියෙන්නේ? මෙතන. right. එතකොට අපි උත්තරේ ලියන්න හයිඩ්‍රජන් කියලා නෙවෙයි. මෙතන දීලා තියෙන A අකුර තමයි මෙතෙන්ට දාන්න ඕනේ. A. දෙක බලන්න. මෙහි සඳහන් මූලද්‍රව්‍ය අතරින් එක් මූලද්‍රව්‍යයක පවතින සුවිශේෂී බව නම් එහි ප්‍රථම අයනීකරණ ශක්තිය සාපේක්ෂව අඩුම මූලද්‍රව්‍ය වන අතර විද්‍යුත් ඍණතාවයේද අඩුම මූලද්‍රව්‍යයයි. මෙහි සඳහන් වන සංකේතය ලියන්න. ඔයාලා ආවර්තිතවගේ ඉගෙන ගත්තා නේද? විද්‍යුත් ඍණතාවය සහ ප්‍රථම අයනීකරණ ශක්තිය වෙනස් වන ආකාරය. නේ? මොකද්ද ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා අපි හඳුන්වුවේ? පරමාණුක මූලද්‍රව්‍ය නේ. අපි කියන්නේ මොකද්ද? වායුමය අවස්ථාවේ පවතින පරමාණුවක මූලද්‍රව්‍යයකින් මොකද්ද? එක් ඉලෙක්ට්‍රෝනයක් පිට කර වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් බවට පත්වීමට ලබා දී යුතු අවම ශක්තියට අපි කියව මොකද්ද? අයනීකරණ ශක්තිය. right? ඒ අර්ථ දැක්වීම මතක තියෙන්න ඕන. right? එතකොට අයනීකරණ ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ? ආවර්තිතාවකයක කාණ්ඩයක පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා නේ. කාණ්ඩයක පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ වගේම තමයි ආවර්තයක වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා නේ. right? වැඩි වෙනවා. ඒ කියන්නේ අපි එහෙම ගත්තොත් එහෙම අයනීකරණ ශක්තිය මෙතන වැඩිම කාගේද? කාගේද අයනීකරණ ශක්තිය වැඩිම? නේද? මෙන්න මෙයාගේ. මෙයාගේ තමයි අයනීකරණ ශක්තිය වැඩිම. එතකොට අයනීකරණ ශක්තිය අඩුම මෙන්න මෙයාගේ. right? අයනීකරණ ශක්තිය අඩුම මෙන්න මෙයාගේ. right? එතකොට විද්‍යුත් ඍණතාවය සම්බන්ධව ගත්තොත් එහෙම විද්‍යුත් ඍණතාවය සම්බන්ධව මොකද්ද? මොකද්ද විද්‍යුත් ඍණතාවය කියලා කිව්වේ? විද්‍යුත් ඍණතාවය කියලා කිව්වේ මොකද්ද අර්ථ දැක්කුවේ? ඒ කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු සංයෝග සෑදීමේදී එයාලගේ සහසංයුජව පවත්වාගෙන සහසංයුජ ඉලෙක්ට්‍රෝන Taman වෙතට ඇද ගැනීමට තියෙන හැකියාවටනේ. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද විද්‍යුත් ඍණතාවයනේ. එතකොට ඒකත් විද්‍යුත් ඍණතාවය ආවර්තයක වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. ඒ වගේම කාණ්ඩයක පහළ සිට ඉහළට යනකොට වැඩි වෙනවා. right? එතකොට අපි විද්‍යුත් ඍණතාවය සැලකීමේදී මෙන්න මේ ටික අපි සලකන්නේ නැහැ. මෙයාලගේ විද්‍යුත් ඍණතාවය අපි බිඳුවයි කියලායි ගන්නෙ නේ පෝලිං ක්‍රමයට අනුව. එතකොට විද්‍යුත් ර්ණතාවය වැඩිම මෙන්න මෙයාගේ. මෙන්න මෙතන ඉන්න කෙනාගේ තමයි විද්‍යුත් ර්ණතාවය වැඩිම. ඒ වගේ තමයි විද්‍යුත් ර්ණතාවය අඩුම කාගේද? මෙන්න මෙයාගේ. මෙයාගේ නේ. ඒ කියන්නේ මෙයා පළමු අයනීකරණ ශක්තියත් අඩුයි විද්‍යුත් ර්ණතාවයත් අඩුයි. right? H උත්තරේ. ඊළඟ කියන මෙහි සඳහා නිෂ්ක්‍රීය වායු නම් කරන්න. මේක B සහ D. නිෂ්ක්‍රීය වායු නේ B සහ D. ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය මින් කුමක්ද? ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම කාගේද? ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මෙයාගේ නේ හීලියම්. right? හීලියම් ගේ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම B. හීලියම් කියලා ලියන්න නැහැ. මෙතන තියෙන අකුර තමයි ලියන්න ඕන B.
සංයුජතා දෙකක් ඇති මූලද්‍රව්‍යයක්. සංයුජතා දෙකක් තියෙනනේ. මේ මෙයාගෙනනේ. මෙයාගේ තියෙන සංයුජතාවය 7ක් තියෙනවා. එකක් තියෙනවා. right එකින්ද එතෙන් උත්තරේ G. right විශේෂයෙන්ම පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයුජතාවය 5ක් පෙන්නනවා 3ක් පෙන්නනවා. 6 වෙනි කාණ්ඩයේ 6ක් පෙන්නනවා 2ක් පෙන්නනවා. 7 වෙනි කාණ්ඩයේ 7ක් පෙන්නනවා 1ක් පෙන්නනවා. right මෙහි ඊහි ස්කන්ධ ක්‍රමාංකය 23කි. පරමාණුක ක්‍රමාංකය 11කි. නියුට්‍රෝන ගන්න සොයන්න. ඊ කියන්නේ කවුද? ඊකෝ මෙතන ඉන්නේ නේ. එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි. පරමාණුක ක්‍රමාංක 11යි. නියුට්‍රෝන ගණන. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. right ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව 23 නම් පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව නම් එහෙනම් 23න් 11 අඩු කරපුවාම ලැබෙන උත්තරේ තමයි නියුට්‍රෝන ගණන. right කීයද? 12යි නේ. නියුට්‍රෝන ගණන කීයද? 12යි. right ඒවනම් පුතා සරල ප්‍රශ්න නේ. සරල ප්‍රශ්න කියන්නේ ඕක අනිවාර්යයෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕන දෙයක් නේ. right ඒක නේද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය සමානයි පරමාණුක න්‍යෂ්ටයේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවේ සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. right එතකොට මෙතනගේ දීලා තියෙන 23යි කියලා. right එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාව කියන්නේ පරමාණුක ක්‍රමාංකය. එයාගේයක් දීලා තියෙනවා කීයද? 11යි කියලා. එතකොට අහන්නේ මෙන්න මෙයා. මෙයා තමයි අහන්නේ. එයා කියන්නේ කීයද? 23න් 11ක් අඩු කරන්න ඕනේ. 12යි. සමානයි නියුට්‍රෝන. නියුට්‍රෝන 12යි. right ඊළඟ මොකද දාන්නේ? Fe ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න. F කොහෙද තියෙන්නේ? මෙතන නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න. right එතකොට පුතාලා F සම්බන්ධ අපිට මොකක්ද කියන්න පුළුවන්? F ට පවතින ශක්ති මට්ටම් කීයක් පවතිනවද? ශක්ති මට්ටම් 3ක් පවතිනවා F ට. මොකද එයා ඉන්නේ 3 වෙනි ආවර්තයේ නේ. පළමු ආවර්තයේ, දෙවන ආවර්තයේ, 3 වෙනි ආවර්තයේ. right ඒකින්ද එයාට ශක්ති මට්ටම් 3ක් පවතිනවා. එයා ඉන්නේ 3 වෙනි කාණ්ඩේ. 3 වෙනි කාණ්ඩේ ඉන්නවා කියලා කියන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්න ඕන? 3ක්. right අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එතකොට දැන් අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? F වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? එයා ඉන්නේ 3 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ 3 වෙනි කාණ්ඩේ කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එතකොට එයා ඉන්නේ 3 වෙනි ආවර්තයේ. ඒ කියන්නේ ආවර්ත 3 වෙනි ආවර්තය. මෙන්න මේ තමයි 3 වෙනි ආවර්තය නේ. එතකොට දෙවෙනි ආවර්තයේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 8යි. එතකොට පළවෙනි ආවර්තයේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 2යි. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස. 2 8 3. 2 8 3 නේ. අපි රිවර්ස් එකට තමයි ගියේ නේ. අතනින් අපි රිවර්ස් එකටයි ගියේ. right? හොඳට මතක තියාගන්න එක ලියන ක්‍රමය. තේරුණාද? තේරුණා නේද? right. අපි දැන් නිකන් වෙන එකක් නිකන් නේ. අපි මෙහෙම හිතමුකෝ. දැන් මෙතන ප්‍රශ්නයක් නෑ. අපි මෙහෙම හිතමුකෝ. right.
G වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ? right G වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කිව්වොත් ඔන්න G පවතින්නේ තුන්වෙනි ආවර්තයේ නේ 1 2 3. ඒ කියන්නේ එයාට ශක්ති මට්ටම් 3යි පවතින්නේ. එතකොට එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවනේ. එහෙමනම් 7 ලිව්වා. ඒ කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම තියෙන පුළුවන් කීයද 8යි. පළවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් 2යි නේ 2 8 7. මේ 2 8 7 G වල ලියන්න. ඊළඟ මොකද්ද? G හා E රසායනික සංයෝගයක් සාධන බව අපේක්ෂා කරයි නම් එම සංයෝගයේ සූත්‍රය ලියා දක්වන්න. G හා E වල රසායන නේ G E එකතු වෙලා රසායනික සංයෝගයක් හදනවාලු. ඒ රසායනික සංයෝගයේ සූත්‍රය ලියන්න ඕනේ. right G. එතකොට G වල සංයුජතාවය කීයද? 1යි. E වල සංයුජතාවය කීයද? 1යි. right නේ ඇයි 1යි කියලා කියන්නේ ඇයි? එයා ඉන්නේ පළවෙනි කාණ්ඩේ. E ඉන්නේ පළවෙනි කාණ්ඩේ හින්දා එයාගේ සංයුජතාවය 1යි. එතකොට G වලට සංයුජතාවයන් දෙකක් තියෙනවා. 7යි 1යි. හැබැයි මතක තියාගන්න මේගොල්ලෝ පළමු සහ දෙවන ඒ වගේ කාණ්ඩවලත් එක්ක සම්බන්ධ වෙනකොට එයාලගේ එක නේ සංයුජතාවය එක තමයි සම්බන්ධ වෙන්නේ. right එතකොට අපි කොහොමද ලියන්නේ? එක ඒ සංයුත් මේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන රසායන සූත්‍රය EG නේ E සහ G right E ලිව්වා G ලිව්වා E පළමු කාණ්ඩයේ තියෙන්නේ සංයුජතාවය 1යි G 7 වෙනි කාණ්ඩයේ තියෙන්නේ මෙයාගේ 7ක් තියෙනවා 1ක් තියෙනවා හැබැයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ 1 මොකද පළමු කාණ්ඩයේ කට්ටියත් එක්ක එක තමයි සෙට් වෙන්නේ right එතකොට මේ දෙක මාරු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ E G රසායනික සූත්‍රය EG right EG හරිද හරි ඊළඟ මොකද්ද මෙහි සඳහන් උභයගුණී ඔක්සයිඩයක් සාධන මූලද්‍රව්‍ය නම් කරන්න උභයගුණී ඔක්සයිඩයක් right එතකොට අපි ඉගෙන ගත්තා තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය ඔක්සිජන් එක ක්‍රියා කරලා ඔක්සයිඩ හදනවා නේ right එතකොට අපි ඉගෙන ගත්තා මෙතන කවුද තුන්වෙනි ආවර්තයේ ඉන්නේ sodium magnesium aluminium silicon phosphorus sulfur chlorine argon නේද එතකොට right ඒ ඔක්සයිඩ් හදනකොට අපි ඉගෙන ගත්තා මෙන්න මෙතන ඇලුමිනියම් ඉන්නේ මෙතන ඉන්නේ ඇලුමිනියම් හරි ඇලුමිනියම් හදන්නේ උභයගුණී ඔක්සයිඩයක් නේද ඒක කියන්නේ එයා සමහරක් විටක එයා භස්මයක් විදිහට ක්‍රියා කරනවා සමහරක් අවස්ථාවලදී එයා අම්ලයක් විදිහට ක්‍රියා කරනවා right ඒකින්ද අම්ල සහ භස්ම දෙකේම ಗುಣ පෙන්නනවා ඒකින්ද අපි කිව්වා උභයගුණී ඔක්සයිඩ් තමයි හදන්නේ right එතකොට මේ පැත්තේ නේ මේ දැන් මෙතන සෝඩියම් ඔක්සයිඩ් කියලා කියන්නේ ජලයත් එක්ක දිය වෙලා හදන්නේ මොකද්ද ප්‍රබල භස්මයක් හදන්නේ right sodium hydroxide magnesium hydroxide ජලයත් එක්ක දිය වෙලා ඔක්සයිඩ් හදන්නේ right හරි ඒතර මෙතන පුතා මොකක්ද එන්න ඕන උභයගුණී ඔක්සයිඩ් සාධන මූලද්‍රව්‍ය මොකක්ද F right F සංයුජතා ඉලෙක්ට්‍රෝන 4ක් ඇති මූලද්‍රව්‍ය නම් කරන්න සංයුජතා ඉලෙක්ට්‍රෝන 4 තියෙන කාගේද 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මෙතන ඉන්නේ කවුද C
C තමයි උත්තරේ. එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය 3ක් නම් කරන්න. එකම කාණ්ඩේනේ. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය 3ක් තියෙන්නේ මෙන්න මෙතනනේ. A E H A E H A E H ඊළඟ මොකක්ද දාන්නේ? H හා G අතරින් භාෂ්මික ඔක්සයිඩයක් තනන්නේ කුමක්ද? එම ඔක්සයිඩයේ සූත්‍රය ලියන්න. H හා G අතරින් H මෙතන G මෙතන. අහන්නේ භාෂ්මික ඔක්සයිඩයක් හදන්නේ කවුද කියලා යහන්නේ. right? අපි ඉගෙන ගත්තා නේද? භාෂ්මික ඔක්සයිඩයක්. ආවර්තිතා වගේ මේ වම් පැත්තේ තියෙන කට්ටිය හදන්නේ මොනවද? භාෂ්ම හදන්නේ. භාෂ්මික ඔක්සයිඩයි හදන්නේ. මෙන්න මේ වගේ කට්ටිය හදන්නේ ආම්ලික ඔක්සයිඩ්. right? මේ පැත්තේ කට්ටිය හදන්නේ ආම්ලික ඔක්සයිඩ්. මොකද ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට මොන ගුණද වැඩි වෙන්නේ? ආම්ලික ගුණ. right? ආම්ලික ගුණ වැඩි වෙනවා. right? ඒකින්ද මේ පැත්තට යනකොට ආම්ලික ගුණ වැඩි වෙනවා නේ. මේ පැත්තට යනකොට භාෂ්මික ගුණ වැඩි වෙනවා. right? ඒකින්ද මෙතන උත්තරේ මොකද්ද? එම ඔක්සයිඩයේ සූත්‍රය ලියන්න ඕනේ. right? එතකොට මේක හදන්නේ කවුද? H. H. හරි? එතකොට H ඔක්සිජන් එක හදන සූත්‍රය තමයි ලියන්න කියන්නේ. right? H. H කියලා කියන්නේ මේ හයිඩ්‍රජන් නෙවෙයි මෙතන. අර සංකේතය දීලා තියෙන්නේ. H ඔක්සිජන් එක හදන. right? එතකොට එයා ඉන්නේ පළමු කාණ්ඩේ. එතකොට මෙයාගේ සංයුජතාවය 1යි. ඔක්සිජන් වල සංයුජතාවය 2යි. නේ? එතකොට කොහොමද එන්නේ? මෙයා මෙතෙන්ට යනවා, මෙයා මෙතෙන්ට යනවා. H2O. හරි? මේක තමයි රසායනික සූත්‍රය. හැබැයි මේ ජලය නෙවෙයි ඈ. හරි? මේ ජලය නෙවෙයි. මේ ඇවිල්ලා අර මූලද්‍රව්‍ය සංකේතය. විසක්ක හයිඩ්‍රජන් නෙවෙයි. හරිද? ඉතින් පටලව ගන්න බෑ. මේක තමයි රසායනික සූත්‍රය. H2O. හරි නේද? right. ඊළඟට බලමු. ඊහි ඔක්සයිඩයේ සූත්‍රය E2O නම් සල්ෆේටයේ සූත්‍රය ලියන්නලු. right? E කියන්නේ කොහෙද තියෙන්නේ? E මෙතන ඉන්නේ නේ. E එයා ඔක්සයිඩයේ හදන සූත්‍රය E2O නම් සල්ෆේටයේ සූත්‍රය. right? සල්ෆේටයේ සූත්‍රය ලියන්නලු. ඒක ලේසියිනේ නේ. ඒ කියන්නේ E වල සංයුතතාවය කීයද? 1යි. සල්ෆේටයේ සූත්‍රය සල්ෆේට් අයනය ගන්න ඕනේ. SO4 ඍණ 2. right? බහු පරමාණුක අයනයක්. right? එතන E වල සංයුතතාවය 1යි. SO4 ඍණ 2 සංයුතතාවය 2යි. නේ? එතකොට කොහොමද එන්නේ? මෙයා මෙතෙන්ට යනවා, මෙයා මෙතෙන්ට යනවා නේ. එතකොට E SO4 right? එතකොට මේ දෙක මෙතෙන්ට යනවනේ. ඒකින්ද E2SO4 E2SO4 හරිනේ? E2SO4 මෙහි H අණු පොටෑසියම් දැන් කියලා තියෙනවා. right? H අණු පොටෑසියම් අපිත් එක දාගත්තා කලින් මෙයා කියන්න කලින් නේ. right? කියන්න කලින් අපිත් ආවර්තිත වගේ අර ටික දාගත්තා නේ.
right මම කිව්වේ දාගන්න කියලා H කියන්නේ ඇත්තටම කවුද potassium right දැන් එයා කියලා තියෙනවා මේ H අණු potassium එහි අයඩේටය KFO3 right KFO3 වේ F ලෝහයේ සල්ෆේටයේ සූත්‍රය right F ලෝහයේ සල්ෆේටයේ සූත්‍රය F2SO4 නම් Fe අයඩේටයේ සූත්‍රය කුමක්ද right නම් Fe අයඩේටයේ සූත්‍රය F කියලා කියන්නේ කවුද F main F right මෙන්න F එතකොට මෙයාගේ සංයුජතාවය 3යි නේ F වල සංයුජතාවය 3යි right අහන්නේ මොකද්ද Fe අයඩේටයේ සූත්‍රය right දැන් මේක පොටෑසියම් නෙමෙයි. එතකොට මේ තියෙන පොටෑසියම් අයඩේට්. ඒ කියන්නේ KFO3 right KFO3. ඒ කියන්නේ කියන්නේ FO3 right FO3 වල සංයුජතාවය කීයද මේකේ හැටියට? එකයි නේ. FO3 වල සංයුජතාවය එකයි. right FO3 වල සංයුජතාවය එකයි. so 4 is a right FO3 වල සංයුජතාවය ඍණ මෙතන කියද එකයි right ඊට පස්සේ F ලෝහයේ සල්ෆේටයේ සූත්‍රය right එතකොට මෙතන බලනකොට SO4 ඍණ 2 right එතකොට මේකේ හැටියට F වල සංයුජතාවය මෙතන 3යි right මෙතන F වල සංයුජතාවය 3යි හරි මෙතන පොඩි අවුලක් තියෙනවා පුතාලා මේක මේක අතාරින්නකෝ මේක අයිඩේටයේ කියන එක මෙතන පොඩි ගැටලුවක් තියෙනවා හරි මේ ප්‍රශ්නේ අතාරින්න පොඩ්ඩක් ඊළඟ බලන්න 9 වෙනි එක මෙහි H+ අයනයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වන්නේ කුමන මූලද්‍රව්‍යයේ ඍණ අයනයටද H+ අයනයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව H+ කියලා කියන්නේ මොකද්ද පුතා මෙතන H කියන්නේ පොටෑසියම් ධන right පොටෑසියම් ධන අයනයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙන්නේ කුමන මූලද්‍රව්‍යයටද කියලා අහන්නේ right එතකොට H+ කියලා කියන්නේ දැන් මෙයා ඉන්නේ 19 වෙනි ස්ථානයේට right ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ right එතකොට ඒ එක අයින් කරපුවාමනේ H+ එන්නේ හරි එතකොට දැන් මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 19යි right 19න් එකක් ගියාම කීයද තියෙන්න ඕන 18යි එතකොට ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන කාගේද මෙතන ඉලෙක්ට්‍රෝන 18ක් මෙන්න මෙයාගේ නේ මෙන්න මෙයාගේ H+ අයනයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වන්නේ කුමන මූලද්‍රව්‍යයේ ඍණ අයනයටද කියලා ඍණ අයනයටද කියලා තමයි අහන්නේ නේ ඍණ අයනයටද කියලායි අහන්නේ එතකොට පුතාලා දැන් මෙතන හොඳින්නකෝ right H+ දැන් ඇත්තටම මෙයා කියන්නේ H කියලා කියන්නේ කවුද පොටෑසියම් නේ ඇත්තටම පොටෑසියම් ධනනෝයි කියන්නේ H කියලා කියන්නේ මෙතන ඇත්තටම පොටෑසියම් ධන එතකොට මෙයාගේ H+ කියලා කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දැන් 19න් දැන් 19න් තියෙන එකක් ගියාට පස්සේ 18යි right 18යි එතකොට කැල්සියම් ගන්නකො ඊළඟ ඍණ අයනය right ඍණ අයනය එතන
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වන්නේ කුමන මූලද්‍රව්‍යයේ ඍණ අයනයටද කියලා යහන්නේ. right? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. කාගේද කියන්න බලන්න. හිතලා කියන්න බලන්න කාගේද තියෙන්නේ කියලා. right? කාගේද තියෙන්නේ එතකොට? කාගේද තියෙන්නේ? කියන්න බලන්න කාගේ තියෙන්නේ කියලා. G ගත්තොත් කීයද එන්නේ? G කියලා කියන්නේ කවුද? G කියන්නේ කවුද? ක්ලෝරින් නේ. ක්ලෝරින් නේ. right? sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine. chlorine වල කීයද එතකොට මේ දෙන්නේ? 17, 18, 19, 20 නේ. එතන මෙයා 17යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 17යි. ඒකල කියන්නේ G minus වෙන්න ඕන නේ. G minus. G minus. ඒකල කියන්නේ දැන් එයාගේ 17යි නේ තියෙන්නේ. right? 14 එක ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. එතකොට තමයි 18 සම්පූර්ණ වෙන්නේ. ඒකල කියන්නේ මොකක්ද උත්තරේ වෙන්න ඕන? G minus නේ. G මූලද්‍රව්‍ය තමයි G මූලද්‍රව්‍ය ඍණ ආයනය තමයි සමාන වෙන්නේ මේකට. පැහැදිලිද ඒක? ඒක තේරුණාද? තේරුණා නේද? තේරුණ නැත්නම් කියන්නේ කොහොම තව පාරක් පැහැදිලි කරන්න. මෙහි H+ අයනයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වන්නේ කුමන මූලද්‍රව්‍යයේ ඍණ අයනයටද කියලා නහන්නේ. right? H කියලා කියන්නේ 19 වෙනි ස්ථානයේ පවතින. right? H කියලා කියන්නේ 19 ස්ථානයේ පවතින. කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන එතකොට 19ක් තියෙනවා. H+ කියලා කියන්නේ එතකොට ඉලෙක්ට්‍රෝන 18යි තියෙන්නේ. right? එතකොට එකක් අඩු වෙනවනේ. right. ඊට පස්සේ ක්ලෝරින් බලන්නකො. ක්ලෝරින් තියෙන්නේ කීයටද? ක්ලෝරින් 17 වෙනි ස්ථානෙට තමයි තියෙන්නේ. right? ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. මෙයා තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. නේ? right? ගන්නවා කියලා කියන්නේ එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන 18යි තියෙන්නේ. දැන් ක්ලෝරින් තියෙන තැන කවුද ඉන්නේ? G. ක්ලෝරින් තියෙන තැන ඉන්නේ කවුද? G. ඒකින්ද G- වල තමයි ඉලෙක්ට්‍රෝන 18 තියෙන්නේ. right? උත්තරේ ලියා ගන්න G-. G- එක නේ. right. ඊළඟ මොකද්ද? M නම් මූලද්‍රව්‍යයක ඇති සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 5කි. එහි කවච 3ක් ඇත. එම මූලද්‍රව්‍ය ඉහත ආවර්තිතා වගේ සුදුසු ස්ථානයක ස්ථානගත කරන්න කියලා කියනවා නේ. ඒ කියන්නේ එයා සංයුජතා ඉලෙක්ට්‍රෝන 5යි. ඒ කියන්නේ එයා ඉන්නේ 5 වෙනි කාණ්ඩේ. 5 වෙනි කාණ්ඩේ කවච 3යි තියෙන්නේ. කවච 3යි තියෙන්නේ. ඒ කියන්නේ 3 වෙනි ආවර්තයේ තියන්න ඕන. right? එයා තියන්න ඕන 3 වෙනි ආවර්තය. ඔන්න 3 වෙනි ආවර්තය. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ කියන්නේ 5 වෙනි කාණ්ඩේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තමයි ඒ M කියන මූලද්‍රව්‍ය අපි ස්ථානගත කරන්නේ. right? මෙන්න මෙතන තමයි තියන්න ඕන. right? ඒ කියන ඕම උතන එක දාන්න ඕන. ඒක එතන දාන්න. මෙහි පවතින දී පරමාණුවක් වායුවක් විය හැකි මූලද්‍රව්‍යයක් නම් කරන්න. දී පරමාණුවක් වෙන්නේ කවුද? A. හයිඩ්‍රජන් පවතින්නේ දී පරමාණු විදියට. right? මෙයා පවතින්නේ දී පරමාණු H2. මෙයාත් එහෙමයි. G පවතින්නේ දී පරමාණු වලට. Cl2 පවතින්නේ නේ. ක්ලෝරින් පවතින්නේ දී පරමාණු විදියට. හරි? A සහ G අපිට ලියන්න පුළුවන්. right? A සහ G අපිට ලියන්න පුළුවන්. හරි නේද ඒක? right? ඒතර ඔන්න ඒකේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. හරි. මොනවාරි ගැටලුවක් තියෙනවද?
පොතේ ටික තාම හැබැයි කරන්න බැරුණා නේ. right? පොතේ ටික කරන්න මොකද කරන්නේ? දැන් පොතේ ටික කරනවද? අද ක්ලාස් එක මේ පරක් වෙලා පටන් ගත්තේ නේ. 8:00 9:00 right. කමන්න එහෙනම් කරමු ඈ. කරන්න පුළුවන් නේ? right. දෙනික කරන්න පුළුවන් නේ? පුළුවන් සර්. ඔව්. හරි. පොතේ ටික අපි ඔක්කොම කරන්නේ නැතුව තෝරාගෙන කරමුනේ. සමහරක් ඒවා අපි අර අර ටියුට් එකේ කරපුවක් තියෙනවනේ. මේ ටික මම අර ටියුට් එකෙත් කරා. ඒකින්ද මේ ටික කරන්න ඕනේ නෑ පොතේ. හරිද? මේවා නම් ඉතාමත්ම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ නේ. මේ පරමාණු ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, ඒක අර මේ අඩු කිරීම, ඒ වගේ ඒවා නේ තියෙන්නේ මෙතන නේ. රයිට්, සම්මත ආකාර ලියන ඒවා එහෙම ඔයාලා දන්නවනේ. රයිට්. ඒකින්ද මේවා ගැන ගැටලුවක් නැහැ. රයිට්. මෙතන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන එකේ ඒක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. හරි. ඊට පස්සේ මේවත් අපි දැන් ලිව්වා. අර ටියුට් එකේ ඒ ටික අපි ලිව්වා. ඒකින්ද ඒ ටික අවශ්‍යකුත් නැහැ. මෙතන ඉඳලා අපි යමු 6 ඉඳලා යමු. පහත දැක්වෙන මූලද්‍රව්‍ය වලට තිබිය යුතු සංයුජතා මොනවාද? ලිතියම් වලට සංයුජතා කීයද තියෙන්න පුළුවන්? 1යි නේ. ඉස්සරෙන් 1 දාලා ලියන්න. කාබන් වලට 4යි. කැල්සියම් වලට 2. සංයුජතා 2. සල්ෆර් වලට තියෙන්න පුළුවන් 6 සහ 2. 6 සහ 2. ක්ලෝරින් වලට 7 සහ 1. right, එයා 7 වෙනි කාණ්ඩේ ඉන්නේ. සල්ෆර් 6 වෙනි කාණ්ඩේ. right, ඒකින්ද සල්ෆර් වලට 6 සහ 2 තියෙන්න පුළුවන්. ඒකේ විදිහට දාගන්න. හත බලන්න. ආවර්තිතා වගුවක කොටසක් පහත දැක්වේ. එහි දක්වා ඇත්තේ අදාළ මූලද්‍රව්‍ය වල නියමිත රසායනික සංකේත නොවේ. ඒවා ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අර අපි කරා වගේ ප්‍රශ්න තමයි මෙතනක් තියෙන්නේ නේ. නිෂ්ක්‍රීය වායු ලෙස හැසිරෙන මූලද්‍රව්‍යයන් හඳුනා ගන්න. නිෂ්ක්‍රීය වායු තමයි 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය නේ. මොනවාද? A සහ E. A සහ E. Y හි ස්කන්ධ ක්‍රමාංකය 35 වේ. මෙතන Y. එහි ඇති ප්‍රෝටෝන ගණනත් නියුට්‍රෝන ගණනත් සොයන්න. ඔව්. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 35යි නම් right. එතකොට මෙයා ඉන්නේ 17 වෙනි ස්ථානයේ. right නේ. ආවර්තිත වර්ගයේ 17 වෙනි ස්ථානයේ තමයි මෙයා ඉන්නේ. ඒ කියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය 17යි. ඒ කියන්නේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? 17ක් තියෙනවා. right. එහි ඇති ප්‍රෝටෝන ගණන කීයද? 17යි. නියුට්‍රෝන ගණන 35න් 17ක් අඩු කරන්න. කීයද? 18යි නේ. එතන නියුට්‍රෝන 18ක් තියෙනවා. නියුට්‍රෝන 18යි. R හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නේ. කොහොමද ලියන්නේ? මෙයා ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. 4 වෙනි ආවර්තයේ ඉන්නේ. right? ඒකින්ද අපි කොහොමද ලියන්නේ? නේද? R ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. ඒකින්ද අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්න පුළුවන්. 4 වෙනි ආවර්තයේ මේ දැන් මේ ඉන්නේ මෙන්න 4 වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩේ තමයි මේ ඉන්නේ නේ. right. එමනම් 4 වෙනි ආවර්තය කියලා කියන්නේ 4 වෙනි ශක්ති මට්ටමේ නේ. දැන් මේ ඇවිල්ලා 4 වෙනි ශක්ති මට්ටම නේ. 4 වෙනි ආවර්තය කියන්නේ මෙන්න 4 වෙනි ශක්ති මට්ටම. එතකොට 3 වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්? 8යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම කීය තියෙන්න පුළුවන්? 8යි. පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි නේ. එතකොට 2 8 8 2. මේක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. right. මෙහෙම ලියන්න ඕනේ නෑ. 2 8 8 2 නේ. R වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය.
right. ඊළඟ එකට බලන්න. එහි සංයුජතාවය කොපමණද? A. ඒ ඇවිල්ලා හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නේ. 1 2 3 4. මෙයාගේ සංයුජතාවය කීයද? 4යි. 4යි. A හා Y ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදුණු ඇතයි ඔබ අපේක්ෂා කරන සංයෝගයේ රසායනික සූත්‍රය ලියන්න. A සහ Y A වල සංයුජතාවය 4යි Y වල සංයුජතාවය 1යි නේ. right? A සහ Y A වල සංයුජතාවය 4යි Y ඇවිල්ලා 7 වෙනි කාණ්ඩෙ තියෙන්නේ. ඉතින් මෙයාගේ සංයුජතාවය 1යි. right? A Y 4 මෙතෙන් ගියාම 4 AY4 AY4 තමයි රසායනික සූත්‍රය. AY4 ලෝහමය මූලද්‍රව්‍ය දෙකක් නම් කරන්න. ලෝහමය මූලද්‍රව්‍ය කවුද? පළමු කාණ්ඩයේ සහ දෙවනි කාණ්ඩයේ මෙතන ඉන්න දෙන්නෙක් ඉන්නවානේ. Z සහ R. පළමු කාණ්ඩයේ සහ දෙවනි කාණ්ඩයේ ඉන්න කට්ටිය ලෝහ මූලද්‍රව්‍ය නේ. Z R. right. 8 වෙනි ප්‍රශ්න බලමු එමුනා. D E G J L M Q R හා T යන ආවර්තිතා වර්ගයට අයත් අනුයාත මූලද්‍රව්‍ය නවයකි. තුන්වන ආවර්තයට අයත් වන මූලද්‍රව්‍යයක් වන R නිෂ්ක්‍රීය වායුවකි. R නිෂ්ක්‍රීයයි. එතකොට මෙයා ඉන්නේ කොහෙද පුතාලා? දැන් මේ තුන්වන ආවර්තයේ ඉන්නේ. right? තුන්වන ආවර්තයේ ඉන්න R නේ මේ තියෙන R. right? එතකොට මෙයා නිෂ්ක්‍රීයයි. හරි? එතකොට මේවා අනුයාත මූලද්‍රව්‍ය නේ. අනුයාත මූලද්‍රව්‍ය. right? R කියන්නේ නිෂ්ක්‍රීයයි. එතකොට R නිෂ්ක්‍රීයයි. ඒ කියන්නේ මෙයා 8 වෙනි කාණ්ඩේ තමයි R තියෙන්නේ. 8 වෙනි කාණ්ඩෙන් පස්සේ T යන්නේ එහෙමනම් 4 වෙනි ආවර්තයට. නේද? T යන්නේ 4 වෙනි ආවර්තයට. right. මෙම මූලද්‍රව්‍ය අතුරින් එකම කාණ්ඩයට අයත් වන මූලද්‍රව්‍ය දෙක හඳුනාගෙන නම් කරන්න. අන්න එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය දෙක. කවුද? එක දෙක තුන හතර පහ හය හත අට. 8න් තමයි ආර්යවරු එන්නේ. එතකොට මෙතන D කියන්නේ එහෙමනම් පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. T කියන්නේ පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නේ. right? පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒකෙන් හින්දා මොකද උත්තරේ? D සහ T. D සහ T. ඇත්තටම මේ කවුද මෙතන මේ විදිහට ඉන්නේ? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්. නේ? දැන් මේගොල්ලෝ තුන්වෙනි ආවර්තයනේ. තුන්වෙනි ආවර්තයනේ. අනුයාතයිනේ. අනුයාතයිනේ. ඒකින්ද මේගොල්ලෝ කවුද ඇත්තටම මේ ඉන්නේ සෝඩියම්. මෙන්න මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් සහ පොටෑසියම්. පොටෑසියම් යන්නේ ආය පළමු කාණ්ඩය නේ. D සහ T. එම මූලද්‍රව්‍ය ආවර්තිත වගේ කුමන කාණ්ඩයට අයත් වේද? පළමු කාණ්ඩය. පළමු කාණ්ඩය. මෙම මූලද්‍රව්‍ය අතුරින් විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම මූලද්‍රව්‍ය නම් කරන්න. විද්‍යුත් ඍණතාවය වැඩි. අපි ඉගෙන ගත්තා ආවර්තයක වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒකින්ද මෙන්න වම මෙන්න දකුණ. දකුණේ කෙළවර තීතයි තියෙන වමට. right? තීතයි තියෙන වමට. එතකොට මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩිම කාගේද? විද්‍යුත් ඍණතාවය වැඩිම. අපි විද්‍යුත් ඍණතාවය සැලකීමේදී අපි සලකන්නේ නැහැ නිෂ්ක්‍රීය වායු. නිෂ්ක්‍රීය වායු සලකන්නේ නැහැ. එමනම් නිෂ්ක්‍රීය වායු වලට කලින් ඉන්න එක්කෙනා තමයි විද්‍යුත් ඍණතාවය වැඩි. කවුද? Q. Q. උත්තරේ Q.
E හා M අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න. E සහ M. E කෝ E අයිති වෙන්නේ දෙවෙනි කාණ්ඩයට. එයාගේ සංයුජතාවය 2යි. M අයිති වෙන්නේ 6 වෙනි කාණ්ඩයට. එයාගේ සංයුජතාවය එක්ක 6 එක්ක 2 නේ. එතකොට මොකද වෙන්නේ? E සහ M. right? E M. E අයිති වෙන්නේ දෙවෙනි කාණ්ඩයට. එයාගේ සංයුජතාවය 2යි. M අයිති වෙන්නේ 6 වෙනි කාණ්ඩයට. අපි මෙයාගේ සංයුජතාවය අපි ගන්නෙ 2යි. right? E M. E M. ඊට පස්සේ ඉහත මූලද්‍රව්‍ය අතුරින් සංයුජතා ඉලෙක්ට්‍රෝන 4ක් ඇති මූලද්‍රව්‍ය හඳුනාගෙන එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. 4ක් තියෙන්නේ 4 වෙනියට ඉන්න එක්කෙනා 4 වෙනි කාණ්ඩේ කවුද? J. එතකොට J වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නලු නේ. J ඉන්නේ එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එයා ඉන්නේ 3 වෙනි ආවර්තයේ. කොහොමද ලියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? right? J අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. ඔන්න ඒ 4 ලියුවා. එයා ඉන්නේ 3 වෙනි ආවර්තයේ. එහෙමනම් මේ ඇවිල්ලා 3 වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් 2 කියලා කියන්නේ දෙකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. එකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2යි නේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි මේ තියෙන්නේ. 2 8 4 නේ. 2 8 4. right. ඊළඟ එක බලමු. මෙම මූලද්‍රව්‍ය අතුරින් ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය නම් කරන්න. ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය. right? අන්න අයනීකරණ ශක්තිය අපි ඉගෙන ගත්තා. අයනීකරණ ශක්තියත් කොහොමද වෙනස් වෙන්නේ? ආවර්තයේ වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම තමයි කාණ්ඩයක ඉහළට යනකොටත් අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එතකොට අයනීකරණ ශක්තිය වැඩිම කාගේද? නිෂ්ක්‍රීය වායු නේ. හීලියම් දැන් අත්තම ආවර්තිතාවකේ ගත්තොත් එimhe හීලියම්ගේ තමයි වැඩි. එයා තමයි මුදුනේම ඉන්නේ. right? ඊට පස්සේ හීලියම්, නියෝන්, ඊට පස්සේ ආගන්. මේ R කියන්නේ කවුද? ආගන්. R. R ගේ තමයි අයනීකරණ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම නේ. R. හරි. ඔන්න එතකොට පොතේ අභ්‍යාසය පුතාලා ඒක හරි ඈ. මේ පළවෙනි ටික ඔයාලට ලේසියෙන්ම ලියන්න පුළුවන් ඈ. මේවා මේ very simple case ඒවා. right. හරි නේද? මොනවාරි ගැටලුවක් තියෙනවද? කීප දෙනෙක්ම ගිහිල්ලා. මං හිතන්නේ යන්න ඇති මොකක්ද අර තියෙන්නේ? නාටකම්කාරු බලන්න යන්න ඇති. 9:00 වෙනකොට. right. හරි පුතාලා. මොනවාරි ගැටලුවක් තියෙනවද? කතා කරන්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට අපි එහෙමනම් ඉදිරිත පන්තියේ පටන් ගන්නවා 4 වෙනි පාඩම. right? හොඳයි. එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන් good night. Ayubowan sir, thank you sir. okay. විද්‍යාව ඔබේ දරුවාට සරලවම උගන්වන දිවයිනේ සාර්ථකම ඔන්ලයින් විද්‍යා පන්තිය. මෙහෙවීම ප්‍රවීණ විද්‍යාදේශක සම්පත් අබේවර්ධන 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා Zoom තාක්ෂණයේ මුළු දිවයිනටම අදම කතා කරන්න 0762 800යි 986